අද සාමාන්‍ය සමයේ 19 වෙනි සතියේ බදාදා දිනයි. ඔබ මා විශ්වාස කරන දෙවියන් වහන්සේගේ ස්වරූපය නම් ඒකත්වයයි. මැවුම්කාර පියාණන් වහන්සේ, ගැලුම්කාර පුත්‍රයන් වහන්සේ සහ සහනදායකයන්න් වන ශුද්ධාත්මයන් වහන්සේ යන තුන් ස්වරූපෙන් සැදුම්ලත් උන්වහන්සේ එකම එක දෙවි කෙනෙක්. ශුද්ධ බයිබලයේ උත්පත්ති පොතට අනුව ඒ දෙවියන් වහන්සේගේ ඒකත්වය තුළ තිබෙන්නා වූ බහුවාර්ථ ස්වරූපය ගැන අපිට කතා කරනවා. ඒ බහුවාර්ථයෙන් සැදුම්ලත් එකම දෙවියන් වහන්සේ තමයි මනුෂ්‍යාව තමන්ගේ සමානකමට නිර්මාණය කරන්නේ. එහෙනම් මනුෂ්‍යයාගේ ස්වරූපයත් වෙන්නට ඕනේ ඒකත්වයයි. නමුත් පළමු මිනිසා තමන් තුළ ඒකත්වය දකින්නට අපොහොසත් වෙද්දී දෙවියන් වහන්සේ ඔහුට සහකාරියක් මවා තිබෙනවා. ඒ ඒකත්වයක් දකින්නට. කායින් තමන්ගේ සහෝදර ආබෙල්ව ඝාතනය කළ අවස්ථාවේ දෙවියන් වහන්සේ ඔහුගෙන් අහන දේ තමයි කෝබේ සහෝදරයා. ඒ තුළ දෙවියන් වහන්සේ ඔබට මට ඒත්තු ගන්න උත්සාහ කරනවා අපි අපගේ සහෝදර සහෝදරියන් ගැන වගකීමකින් ජීවත් වෙන්නට අවශ්‍යයි. ඔවුන්ගේ සුබ සිද්ධිය රැකවරණය ගැන හිතන්නට අවශ්‍යයි කියන දේ. මේ පසුබිමේ සිට තමයි ජේසුස් වහන්සේ අද අපට ඉතා ප්‍රබල පාඩමක් උගන්වන්නේ. උන්වහන්සේ කියනවා යමෙක් ඔබට විරුද්ධව යමක් කරා තිබෙනවා නම් ඔබ ගොස් ඔහුට ඔහුගේ වරද පෙන්වා දෙන්නට කියලා. අපි සමහරවිට අහන්නට පුළුවන්. මම ඒ පුද්ගලයාට වරද පෙන්වා දෙන්න ගියොත් ඔහු මාව යලිත් අවමානයට ලක් කරයි. ඔහුගේ වරදට ඔහු වන්දියගෙන ආවේ. මම මොනවටද මහන්සි වෙන්නේ? මම මොනවටද අවමානයට ලක් වෙන්නේ? නමුත් දෙනහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ පුද්ගලයාගේ වරද පෙන්වා නොදීම නිසා ඔහු දිගින් දිගට එම වරදේම එල්බ සිටිනවා නම් ඌ සමහර වෙලාවට එක් පුද්ගලකින්ගේ නෙමේ වෙන්වන්නේ. මනුෂ්‍ය සංහතියම වෙන්වන්නට පුළුවන්. ඒ වගේම දෙවියන් වහන්සේගෙන් ඈතට යන්නට පුළුවන්. තමන්ගේ ජීවිතය කාලකන්ණි කරගන්න පුළුවන්. ජීවිතය නාස්ති කරගන්න පුළුවන්. එවිට යම් කිසි දෙයක් කරන්නට තිබිලා ඒ දේ නොකිරීම කියන කාරණය තුළ අපි අපගේ සහෝදර සහෝදරිය වෙනුවෙන් පාපයක් කරනවා කියන දේ අපිට මතක් කරනවා. නමුත් මේ පුද්ගලයා මාත් එක්ක තිබෙන තරහා නිසා මා ගැන හැඟීමක් නැතිකම නිසා මම පෙන්වන දේ පිළිගන්නට ලෑස්ති නැත්තම් ජේසුස් වහන්සේගේ අවවාදය තමයි තව දෙතුන් දෙනෙක් සමග ගොස් ඒ පුද්ගලයාට යෙදී පෙන්වා දෙන්න. ඒ යන්නේ ඔහුට වරද තබන්නට නෙමෙයි, ඔහු පිළිකුල් කරන්නට කොන් කරන්නට නෙමෙයි, ඔහුව දිනා ගන්නට සහ ඔහු යහපතට යලිත් ගෙනෙන්නටයි. සමහරවිට අපි යන අය අතර කෙනෙක් සිටින්නට පුළුවන්. ඔහුට ඔහුගේ වරද හරියාකාර ලෙස ඒත්තු ගන්නට හැකි වෙන. ඔහුට තිබෙන ලෙන්ගතුකම නිසා සමහර ලාවට හරිදය පිළිගන්වන්නට සලස්සන්නට හැකි. ඒ වගේම කීප දෙනෙක් කියන නිසා මා තුළ වැරදක් තියෙනවා මම ඒක පිළිගන්නට ඕනේ කියන තැනට පුද්ගලෙක් පත් වෙන්නට පුළුවන් කියන කාරණා නිසායි. ඒ වගේම ජේසුස් වහන්සේ තුන්වනුව කියන දේ තමයි ඒත් ඒ පුද්ගලයා තමගේ වරද පිළිගන්නේ නැත්නම් ඔහුව සභාවට ගෙනල්ලා සභාව තුළ ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ නාමයේ තුළ දෙවියන් වහන්සේ සභාව තුලින් කතා කරනවා කියන දේ තුළ ඒ පුද්ගලයාට වරද පෙන්වලා දෙන්න.
ඒ තාමත් ඒ වරද පිළිගන්නේ නැත්නම් මේ පුද්ගලයා කියන්නේ දෙවියන් වහන්සේ එක්කත් අනිත් මනුෂ්‍යයන් එක්කත් ඔහුට සම්බන්ධයක් නැහැ කියන දෙයයි. ඒ කියන්නේ තමන්වම විවේචනය කරගන්නවා, තමන්වම දඩුවමට ලක් කරගන්නවා කියන කාරණය. අපේ ජීවිතවලත් අපි හිතමු වරද කරන කෙනාගේ තැන ඉඳලා මගේ ජීවිතය දිහා බලන්න. අනිත් අයට යමක් කියලා දෙද්දී මම ඒ දේ පිළිගන්න ලෑස්තිද? කීප දෙනෙක් මගේ වරද පෙන්නලා දෙද්දිත් මම තාමත් මගේ දැඩිකම තුලද ඉන්නේ. එමත් නැතිනම් ශුද්ධ සභාව තුළ දෙවියන් වහන්සේ හා සමගි සංධානය කරන්නට යලිත් මාව වෙර දරද්දී මම ඒ දේ පිළිගන්නට ලෑස්තිද? ඒ සතා අපිවත් යොමු කරන්නට කියලා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට ජෙසුස් පීඩයි.